හොඳයි දරුවනි අපි 2019 රචනා ප්‍රශ්න පත්‍රයේ රසායන විද්‍යා කොටස C කොටස. මේ ප්‍රශ්නය ප්‍රශ්නාංක 7 මේ ප්‍රශ්නය C කොටසේ ප්‍රශ්නාංක 7 කඩදාසි නිෂ්පාදනය හා සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නය පදනම් වෙලා තියෙන්නේ. ඔබ දන්නවා කඩදාසි නිෂ්පාදනය නව විෂය නිර්දේශයට එකතු වෙච්ච අලුත්ම කොටසක්. අපි බලමු. එදිනදා ජීවිතයේදී භාවිතා කරන බොහෝ පාරිභෝගික නිෂ්පාදනය කිරීමට රසායනික කර්මාන්ත වැදගත් වේ. දරුවනේ අපි දන්න රසායනික කර්මාන්ත මොනවද තියෙන්නේ? අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම සබන් නිෂ්පාදනය, ජෛව ඩීසල් නිෂ්පාදනය, කෝස්ටික් සෝඩා නිෂ්පාදනය, ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය, ඒ වගේම ඇමෝනියා නිෂ්පාදනය, ප්‍රබල සල්ෆියුරික් නයිට්‍රික් වගේ අම්ල නිෂ්පාදනය තියෙනවා. මීට අමතරව මේ තින්ත කියන කෙනත් අපි රසායනික කර්මාන්ත කොට තමයි දාලා තියෙන්නේ. හැබැයි තින්තවල රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. තින්තවලදී සිද්ධ වෙන්නේ එකිනෙකට අමිශ්‍ර සංයෝග ගොඩක්, සංයෝග කිහිපයක් මිශ්‍ර කරලා ස්ථායීව පවත්වා ගැනීම තමයි තින්තවල සිද්ධ වෙන්නේ. ඉතින් තින්තවල රසායනික ප්‍රතික්‍රියා සිද්ධ නොවුණත් රසායනික ද්‍රව්‍ය මත පදනම් වෙච්ච නිසා අපි තින්තත් රසායනික කර්මාන්ත කොට දානවා. එතකොට මේ රසායනික කර්මාන්ත කොට අලුතෙන් එකතු වෙච්ච කෙනා තමයි මෙන්න මේ කඩදාසි කියලා කියන්නේ. කර්මාන්තයක් සඳහා භාවිතා කරන රසායනික කාර්මික ක්‍රියාවලිය රසායනික ප්‍රතික්‍රියා එකක් හෝ කිහිපයක් මත පදනම් විය හැකියි. රයිට්. ඉතින් රසායනික කාර්මික ක්‍රියාවලිය කියලා කියන්නේ අමුද්‍රව්‍යයයි බල ශක්තියයි උපයෝගී කරගෙන අපි විශාල ප්‍රමාණ වලින් නව සංයෝග නිෂ්පාදනය කරන ක්‍රියාවලියකට අපි කියනවා රසායනික කර්මාන්ත නැත්නම් රසායනික කාර්මික ක්‍රියාවලිය කියලා. විශේෂයෙන්ම මිශ්‍ර කිරීම, ඒ වගේම රත් කිරීම, පෙරීම, කේන්ද්‍ර අපසරණය වගේ විවිධ භෞතික ක්‍රියාවලීන් සිද්ධ කරලා මේ ප්‍රතික්‍රියාවන් සිද්ධ කරගන්නවා. right. රසායනික ප්‍රතික්‍රියා එකක් හෝ කිහිපයක් මත පදනම් විය හැකියි. ඔය අපි දන්න සමහර රසායනික ප්‍රතික්‍රියා තියෙනවා පුතාලා මේ ප්‍රතික්‍රියා එකක් නෙමෙයි කිහිපයක් මේ මත පදනම් වෙනවා. right. කාර්මික ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය වෙන ප්‍රධාන සම්පත් පහ මොනවාද? අපි දන්නවා man, machine, money, material සහ method කියලා 5M සංකල්පය තියෙනවා. අපි කිව්වා සමහර වෙලාවට 5M සංකල්පයට අනුව අමතරව තව එක්කෙනෙක් කියනවා 6M සංකල්පයේදී මාකටිං කියන එකත් ඇතුළත් වෙනවා. හැබැයි අපි කතා කරන 5 දෙනෙක් ගැන පමණයි. right. රසායනික කාර්මික ක්‍රියාවලිය යන යෙදුම කෙටියෙන් පැහැදිලි කරන්න අපි කතා කරා. කාර්මික ක්‍රියාවලියක් සඳහා අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන සාධක තුනක් ලයිස්තුගත කරන්න. හරි. දරුවනේ අපි දන්නවා මේ රසායනික ප්‍රතික්‍රියාවක් ගත්තොත් එහෙම රසායනික කර්මාන්තයක් ගත්තොත් එහෙම අපි කර්මාන්ත ශාලාවක් ස්ථාපනය කරද්දී කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අපි ඉස්සරහට සාකච්ඡා කරමු. හරි. පාසලේදී ජනනය වෙන අපද්‍රව්‍ය කඩදාසි භාවිතයෙන් සාමාන්‍ය කඩදාසි නෙමෙයි අපද්‍රව්‍ය කඩදාසි භාවිතා කරමින් ලියුම් කවර හා ලිපි ශීර්ෂ නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද කඩදාසි නිෂ්පාදනය කිරීමට පාසල් සිසුන් පිරිසක් සැලසුම් කරමින් සිටිති. යෝජිත කාර්මික ක්‍රියාවලිය පහත දැක්වේ. ඉවතන කඩදාසි එකතු කිරීම, පැය 24ක් පෙඟවීම, විදුලි බ්ලෙන්ඩරයක් භාවිතයෙන් පොඟවාගත් කඩදාසි අඹරීම. මොකද දැන් කඩදාසි පොඟවලා අඹරන්නේයි. කඩදාසි පොඟවලා ඇඹරුවොත් එහෙම අපි දන්නවා දැන් කඩදාසි කෙඳි එහෙම නැත්නම් මේ සෙලියුලෝස් කෙඳි කුඩා කැබලි වලටපත් වෙලා පල්ප් එකක් හදා ගන්න පුළුවන්. කඩදාසි පල්ප් එකක් හදා ගන්න පුළුවන් නේ. දැන් අපි ගත්තොත් එහෙම චූටි කඩදාසි කෑලි චූටි කෑලි වලට ඉරලා ඒකට වතුර දැම්මොත් මොකද වෙන්නේ? පොඩි පල්ප් එකක් හැදෙනවා නේ. චූටි කාලේ අපි ওই පල්ප් එකකින් අලවනවා කඩදාසි මත විවිධ නිර්මාණ නේද? හරි. විදුලි බ්ලෙන්ඩරයක් බාද පොඟවවත් කඩදාසි හැමරීම. ගල්ලොකුරු භාවිතයෙන් නිපදවන විදුලිය ප්‍රධාන ජාලයෙන් සැපයීම. ගල්ලංගුරු භාවිතයෙන් නිපදවන විදුලිය ප්‍රධාන ජාලයෙන් සැපයීම. හරි. ඇයි දන්නේ බලමු අපි ඉස්සරහට. විරංජන කුඩු එකතු කිරීම. පුතේ විරංජන කුඩු එකතු කරාට පස්සේ මේ විශේෂයෙන්ම මොනවද අපි දන්න විරංජන කුඩු? ඔව් අපි දන්නවා ක්ලෝරින් එක් කිරීමේ හැකියාව තියෙනවා නේ ක්ලෝරින් වායුව වගේ. ඒ වගේම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඒ වගේම NaOCl නේ සෝඩියම් හයිපොක්ලෝරයිඩ් නේ වගේ දේවල් එකතු කිරීමේ හැකියාව තියෙනවා. කම්බි දලක් සහිත පෙරණයක් භාවිතා කර පෙරා ගැනීම, කම්බි දලක් සහිත පෙරණයක් භාවිත පෙරා ගැනීම,
වියලීම් මගින් එක වර්ගයේ කඩදාසි නිපදවීම, වියලීම් මගින් දෙක වර්ගයේ කඩදාසි නිපදවීම. පුතේ දැන් විරංජන කුඩු එකතු කරාට පස්සේ මොකද වෙන්නේ? විරංජන කාරකයක් කියලා කියන්නේ මොකද්ද? මෙයා විසින් තියෙන වර්ණ අවර්ණ කරනවා. නේද? මෙයාලා විසින් තියෙන වර්ණ අවර්ණ කිරීම වෙනවා. ඒ නිසා වඩාත් සුදු පැහැයක් එනවා. ඒ කියන්නේ දැන් අපි කුණු පැල්ලමක් තිබ්බොත් මේ කුණු පැල්ලමකට විරංජන කුඩු දැම්මට පස්සේ එකට විරංජන කාරක දැම්මම මොකද වෙන්නේ? මේකේ තියෙන අවව පැහැය ගිහිල්ලා අවර්ණ බවට පත්වීම සිද්ධ වෙනවා. හරි. පොඟවත් කඩදාසිය ඇඹරීමේ අරමුණ කුමක්ද? විරංජන කුඩු එකතු කිරීමේ අරමුණ කුමක්ද? එක වර්ගයේ සහ දෙක වර්ගයේ කඩදාසි අතර පෙනුමේ ඇති ප්‍රධාන වෙනස කුමක්ද? කඩදාසි කර්මාන්තයේදී විරංජන කාරක ලෙස භාවිත කරන රසායන ද්‍රව්‍ය තුනක් නම් කරන්න. පල්ප් අස්වැන්න වැඩි කිරීමට සඳහා ඇඹරීමේ පියවරේදී වියලි පිදුරු මිශ්‍ර කිරීමට ශිෂ්‍යයෙක් යෝජනා කළේය. කෙසේ වෙතත් මෙය ගුණාත්මක මගින් දුර්වල කඩදාසි නිපදවයි. මෙම අසාර්ථකත්වයට හේතු පැහැදිලි කරන්න. ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ එක් ආර්ථික ප්‍රතිලාභයක් සහ එක් පාරිසරික ප්‍රතිලාභයක් සඳහන් කරන්න. පාසල් මට්ටමින් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් හඳුන්වා දීමේ සමාජීය ප්‍රතිලාභයක් ලියනවා. පාසල් මට්ටමින් ප්‍රතිචක්‍රීකරණ වේදනා. දැන් මේක අපි ප්‍රතිචක්‍රීකරණයේ සමාජීයකරණ එකයි පාසලේදී කරන එකයි දෙකක්. අපද්‍රව්‍ය නිසලස කළමනාකරණය නොකිරීමෙන් රසායනික කර්මාන්ත මගින් පරිසරයට අහිතකර බලපෑම් කළ හැකියි. අපි දන්න අහිතකර බලපෑම් ගොඩක් තියෙනවා කියලා. මෙම නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේ උත්පාදනය වෙන අපජලය නැවත භාවිත කිරීමේ ක්‍රමයක් පැහැදිලි කරන්න. අපි අපජලයේ පිරියම් කිරීමේ විවිධ ක්‍රම ගැන කතා කරලා තියෙනවා. ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය වඩාත් හරිත ක්‍රියාවලිය ග්‍රීන් කිරීමට පාසලේ විදුහල්පතිව උපදෙස් දුන්නේය. පරිසරයට වෙන බලපෑම අවම කිරීම සඳහා ක්‍රමවේදයක් යෝජනා කරන්න. හරි. අපි දන්නවා ඔය ප්‍රීආර් සංකල්පය සහ සුපිරිසුදු නිෂ්පාදන සංකල්පය කොහොමද මෙන්න මේ ප්‍රශ්නේදී අපි යොදා ගන්න කියලා කතා කරමු. හරි. නිෂ්පාදන ක්‍රියාවලියේදී සහ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා පාසල මගින් ශ්‍රී ලංකාව තුළ ඉල්ලුම් කළ හැකි ප්‍රමිතීන් මොනවාද? හරි. අපි දන්නවා විශේෂයෙන්ම නිෂ්පාදන ප්‍රමිතීන් ලංකාව තුළ පවතින ප්‍රමිතීන් තියෙනවා. ලෝකයේ අන්තර්ජාතික පිළිගැනීමක් සහිත ප්‍රමිතීන් තියෙනවා. අපි ද්‍රව්‍ය ප්‍රමිතිකරණය එහෙම නැත්නම් නිෂ්පාදන ප්‍රමිතිකරණය ගැන මේ ප්‍රශ්නේදී සාකච්ඡා කරමු. හරි. බලමු කොහොමද මේ ටික කරන්නේ කියලා. එදිනදා ජීවිතයේදී භාවිතා කරන බොහෝ පාරිභෝගික නිෂ්පාදනය කිරීමට රසායනික කර්මාන්ත වැදගත් වේ. කර්මාන්තයක් සඳහා භාවිතා කරන රසායනික කාර්මික ක්‍රියාවලිය රසායනික ප්‍රතික්‍රියා එකක් හෝ කිහිපයක් මත පදනම් විය හැකියි. කාර්මික ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය වන ප්‍රධාන සම්පත් පහ මොනවාද? ප්‍රධාන සම්පත් පහ. අපි 5M සංකල්පය කියලා හඳුන්වනවා පුතේ. ප්‍රධාන සංකල්ප පහ. Man, machine, material, method, money. මේ කට්ටියගේ වටිනාම සම්පත මොකද්ද? Man. එහෙම නැත්නම් man. එහෙම නැත්නම් මිනිස් බලයනේ. මිනිස් බලය නැත්නම් මානව ශක්තිය තමයි වැදගත්ම සම්පත. හරි. ප්‍රධාන සම්පත් පහ 5M සංකල්පය man මිනිස් බලය මේවා ඉංග්‍රීසි වචන ලියන්න අවශ්‍ය නැහැ. machine යන්ත්‍ර උපකරණ man machine material මේ වගේ අකුරු එහෙම පොඩ්ඩක් එහෙම වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. material අමුද්‍රව්‍ය man machine material method ක්‍රමවේද නිෂ්පාදන ක්‍රමවේද අන්තිම කෙනා money මුදල්. හරි. මිනිස් බලය එහෙම නැත්නම් මානව බල ශක්තිය යන්ත්‍ර උපකරණ අමුද්‍රව්‍ය ක්‍රමවේද සහ මුදල් කියන කට්ටිය තමයි පුතේ 5M සංකල්ප වෙන්නේ. 5M සංකල්ප අමතරව 6M මොනවද කවුද වෙන්නේ? මාකටිං.
මාකටිං කරලා කියලා කියන්නේ මාකටිං කියලා කියන්නේ පාරිභෝගිකයා තෘප්තිමත් වන පරිදි සාධාරණ ලාභයක් සහිතව නිෂ්පාදන ද්‍රව්‍ය පාරිභෝගිකයාට අලෙවි කිරීම. හරි. පාරිභෝගිකයාට අලෙවි කිරීම. නිෂ්පාදකයා තෘප්තිවත් වෙන්න ඕනේ. ලාභයක් තියෙන්නත් ඕනේ. නිෂ්පාදනය විශේෂයෙන්ම කාර්යක්ෂමව අලෙවි කිරීම. කාර්යක්ෂම පාරිභෝගිකයාට අලෙවි කිරීම අපි අන්තිම කෙනා අපි දැන් මේ 5M ට අමතක කරලා 6M කියලා ගත්තොත් මාකටිං කියලා කියනවා. සේල්ස් මාකටිං දෙකක් පුතේ. රසායනික කාර්මික ක්‍රියාවලිය යන යෙදුම කෙටියෙන් පැහැදිලි කරන්න. අපි ගත්තොත් එහෙම අමුද්‍රව්‍යයි බලශක්තියයි උපයෝගී කර ගනිමින් විශාල වශයෙන් නව නිෂ්පාදන ද්‍රව්‍ය නිපදවීම අපි කියනවා කාර්මික ක්‍රියාවලියක් කියලා. මොනවාද? පළවෙනි කෙනා කවුද පුතේ? අමුද්‍රව්‍ය හා බලශක්තිය උපයෝගී කරගනිමින් විශාල ප්‍රමාණවලින් නව රසායනික ද්‍රව්‍ය නිපදවීම අපි රසායනික කාර්මික ක්‍රියාවලියක් කියලා කියනවා. මොනවා පාවිච්චි කරන්නේ? අමුද්‍රව්‍යයේ බලශක්තිය උපයෝගී කරගනිමින් විශාල ප්‍රමාණවලින් රසායනික ද්‍රව්‍ය නිපදවනට අපි කියනවා මොකක්ද කියලාද? රසායනික කාර්මික ක්‍රියාවලියක් කියලා අපි හඳුන්වනවා. හරි, ඉදිරියට යමු බලන්න. කාර්මික ක්‍රියාවලියක් සඳහා අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන සාධක තුනක් ලයිස්තුගත කරන්න. පළවෙනි සාධකය තමයි අපිට ඉහළ සංශුද්ධතාවක් තියෙන්න ඕනේ. දෙවෙනි එක දිගු කාලයක් අඩු පිරිවැයකින් අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගත හැකි වීම. තුන්වෙනි එක අමුද්‍රව්‍ය තිබෙන ස්ථානයට අමුද්‍රව්‍ය ඇති ස්ථානයට පහසුවෙන් ළඟා විය හැකි වීම. අමුද්‍රව්‍ය ස්ථානයට පහසුවෙන් ළඟා විය හැකි වීම. පැහැදිලි. right. අමුද්‍රව්‍ය තෝරාගෙන සලකා බැලිය යුතු ප්‍රධාන සාධක තුනක් ලයිස්තුගත කරන්න. B. පාසලේදී ජනනය වන අපද්‍රව්‍ය කඩදාසි භාවිතා කරමින් ලියුම් කවර සහ ලිපි ශීර්ෂ letterhead නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද කඩදාසි නිෂ්පාදනය කිරීමට පාසල් සිසුන් පිරිසක් සැලසුම් කරමින් සිටි. යෝජිත කාර්මික ක්‍රියාවලිය පහත දැක්වේ. ඉවතලන කඩදාසි එකතු කිරීම. පැය 24ක් වතුරේ පිඟවීම. දැන් අපි මේ අංශුවයි වතුරේ පොඟවන්නේ. අංශු මෘදු කිරීමටනේ. right. විදුලි බ්ලෙන්ඩරයක් භාවිතයෙන් පොඟවගත් කඩදාසි ඇඹරීම. මේකට අපි පාවිච්චි කරන ගල් අඟුරු භාවිතයෙන් නිපදවන විදුලිය ප්‍රධාන ජාලයෙන් සැපදීම. විරංජන කුඩු එකතු කිරීම. පුතා අපිට ගන්න පුළුවන් විරංජන කුඩු මොනවාද තියෙන්නේ? අපි දැන් ක්ලෝරින් දානවා. දන්නවනේ ක්ලෝරින් විරංජන කාරකයක්.
ඊට ClO2 NaOCl නේ සෝඩියම් හයිපොක්ලෝරයිඩ්. ඊට පස්සේ අපි දන්න තව කවුද? ඕසෝන් ඉන්නවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඉන්නවා නේ. මේකේ එකී නොකී විරංජනකාරක ගොඩක් තියෙනවා. කම්බිදලක් සහිත පෙරණයක් භාවිත කර පෙරා ගැනීම වියලීම. කම්බිදලක් සහිත පෙරණයක් භාවිත කර පෙරා ගැනීම වියලීම. වගේ දෙක වර්ගයේ කඩදාසි නිපදවීම. මේක එක වර්ගයේ කඩදාසි. හරි. පොඟවාගත් කඩදාසි ඇඹරීමේ අරමුණ කුමක්ද? හරි. පුතේ කඩදාසි වල ඇති සෙලියුලෝස් කෙඳි ඉතා කුඩා කැබලි බවට පත් වී පල්පය සාදා ගැනීම තමයි මේ කඩදාසි ඇඹරීමේ අරමුණ වෙන්නේ. අපි මේ කඩදාසි අඹරන එකේ අරමුණ වෙන්නේ මොකද්ද පුතේ? කඩදාසි වල ඇති මොන අංශුද? සෙලියුලෝස් අංශු. කඩදාසි වල ඇති සෙලියුලෝස් අංශු. කඩදාසි වල ඇති සෙලියුලෝස් අංශු ඉතා කුඩා කැබලි බවට සෙලියුලෝස් අංශු නෙවෙයි සෙලියුලෝස් තන්තුනේ. සෙලියුලෝස් තන්තු ඉතා කුඩා කැබලි බවට පත්කර ඉතා කුඩා කැබලි බවට පත්කර කඩදාසි පල්පය සාදා ගැනීම. කඩදාසි පල්පය කඩදාසි පල්පය සාදා ගැනීම තමයි මේ පොගවාගත කඩදාසි ඇඹරීමේ මූලික අරමුණ වෙන්නේ. පැහැදිලි නේද? හරි. විරංජන කුඩු එකතු කිරීමේ අරමුණ කුමක්ද? කඩදාසි පල්පයේ ඇති දුර්වර්ණ බව ඉවත් කොට කඩදාසි අවර්ණ කිරීමට හෝ සුදු පැහැයක් ලබා දීමට. කඩදාසි පල්පයේ ඇති කඩදාසි පල්පයේ ඇති දුර්වර්ණ බව ඉවත් කොට විරංජනීය වූ නොහොත් අවර්ණ එහෙම නැත්නම් සුදු පැහැ ලබා ගැනීම. විරංජනය කරනවා කියන පුතේ මේකේ තියෙන දුර්වර්ණ බව වයින් කරනවා. හරි. එක වර්ගයේ සහ දෙක වර්ගයේ කඩදාසි පෙනුමෙහි ඇති ප්‍රධාන වෙනස කුමක්ද? එක වර්ගයේ කඩදාසි ගත්තොත් අපිට මේවා විරංජනය කරන ඒවා. මේවා කඩදාසි ඉතා සිනිදු හා සුදු පැහැයක් ඇත. මේක එක වර්ගය දෙක වර්ගය දුර්වර්ණ රළු ස්වභාවයක් ඇත.
දුර්වර්ණ රළු ස්වභාවයක් ඇත. දුර්වර්ණ රළු ස්වභාවයක් ඇත. පැහැදිලිමත්. අපි ඉදිරියට යමු 4. කඩදාසි කර්මාන්තයේ විරංජක කාරක ලෙස භාවිතා කරන විරංජන කාරක කියන විරංජක කියලා කියනවා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය තුනක් නම් කරන්න. පළවෙනි එක ක්ලෝරින් වායුව. ක්ලෝරින් වායුව හා ඝන දෙකම පාවිච්චි කරනවා. දෙවෙනි එක සෝඩියම් හයිපොක්ලෝරයිඩ්. sodium hypochlorite. sodium hypochlorite. දෙක. තුන්වෙනි එක hydrogen peroxide. hydrogen peroxide. hydrogen peroxide. හතරවෙනි එක ඕසෝන් වායුව. ඕසෝන් වායුව. ඊට පස්සේ අපිට මීට අමතරව ගන්න පුළුවන් ClO2වත් අපිට මේ ක්ලෝරින් ඩයොක්සයිඩ් එකත් අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මේවා විරංජන කාරක. හරි. අපි භාවිතා කරන්නේ නැති තව කරන්න පුළුවන් කට්ටිය තියෙනවා කිසිම රසායන ද්‍රව්‍යයක් ගන්නෙ නැතුව මේ UV කිරණ. එහෙම නැත්නම් අල්ට්‍රා වයලට් කිරණ එහෙම නැත්නම් පාරජම්බුල කිරණ වල නිරාවරණය කරන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් කඩදාසි කර්මාන්තයේදී පාරජම්බුල කිරණ වල නිරාවරණය කිරීමේ කටයුතු කරන්නේ නැහැ. හරි. හරි. පල් පස්වැන්න වැඩි කිරීම සඳහා ඇඹරීමේ පියවරේදී වියලි පිදුරු මිශ්‍ර කිරීමට ශිෂ්‍යයෙක් යෝජනා කළේය. කෙසේ වෙතත් මෙය ගුණාත්මක බවින් දුර්වල කඩදාසි නිපදවයි. මෙම අසාර්ථකත්වයට හේතු පැහැදිලි කරන්න. මේකට වෙන්න පුළුවන් දෙයක් තමයි පුතේ පිදුරු වල ඇති සෙලියුලෝස් කෙඳි ඉතා කුඩා කැබලි බවට පත්වීම නිසි පරිදි සිදු නොවීම හා කඩදාසි අංශු සහිත පල්පේ හොඳින් මිශ්‍ර නොවීම. හොඳින් මිශ්‍ර නොවීම. හොඳින් මිශ්‍ර නොවීම. ප්‍රධාන වශයෙන්ම මේ කඩදාසි වලට පිදුරු එක් කිරීම අසාර්ථක වෙන්නේ ඒක. පිදුරු ගන්න පුළුවන් හැබැයි මේ විදිහට නෙමෙයි ගන්න ඕනේ. අපි දන්නවා කඩදාසි නිෂ්පාදන ක්‍රියාවලියේ ක්‍රියාවලිය. යම් බලන්න ඊළඟ ප්‍රශ්නයට. ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ එක් ආර්ථික ප්‍රතිලාභයක් සහ එක් පාරිසරික ප්‍රතිලාභයක් සඳහන් කරන්න. අපි ආර්ථික ප්‍රතිලාභ ගත්තොත් right. පළවෙනි දේ තමයි අපිට ආනයන අඩු කරන්න පුළුවන්. ඒ වගේ දැන් ගොඩක් අමුද්‍රව්‍ය පුතේ අපි ආනයනය කරනවානේ. ඒ අමුද්‍රව්‍ය ආනයනය කිරීම අඩු කරන්න පුළුවන්. අමුද්‍රව්‍ය පිරිවැය අමුද්‍රව්‍ය සඳහා වැය වෙන පිරිවැය
අඩු කරගත හැකිද? තව නිෂ්පාදන වියදම් පහළ දා ගන්න පුළුවන්. නිෂ්පාදන වියදම පහළ දමාගත නිෂ්පාදන වියදම පහළ දමාගත හැකියි. පාරිශ්‍රමික ප්‍රතිලාභ පරිසරයට අපද්‍රව්‍ය එකතු වෙනකොට මොකද වෙන්නේ? ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරනවා කියලා කියන්නේ පරිසරයට ද්‍රව්‍ය අපද්‍රව්‍ය එකතු වෙනම වෙනවා. ද්‍රව්‍ය එක්වීම අවම වෙනවා. පරිසරයට අපද්‍රව්‍ය එක්වීම අවම වෙනවා. ඒ වගේම පාරිසරික හානිය අවම වෙනවා. පාරිසරික බලපෑම අවම වෙනවා. right. ඉදිරියට මම හිතලා ලියන්න පුළුවන්. පාසල් මට්ටමින් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් හඳුන්වා දීමේ සමාජීය ප්‍රතිලාභයක් ලියන්න. පුතේ සිසුන් පළවෙනි දේ තමයි සිසුන් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය ඒ වගේම අපද්‍රව්‍ය කළමනාකරණය ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් වීම හා ඒවා ප්‍රායෝගිකව සිදු කිරීමට යොමු වීම. ප්‍රායෝගිකව පාසලේදී හා ඉන් පිටත භාවිතයට නැඹුරු වීම. දැන් අපි ගත්තොත් එහෙම දැන් ශිෂ්‍යෝ පාසල් කාලේ අපි විදේශ රටවල ගොඩක් වෙලාවට කුණු පාරේ දාන්නේ නැහැ කියලා අපි අහලා තියෙනවනේ. නේද? අපි පොඩි කාලේ පුරුදු වුණා නම් නේද? කසල විවිධ කාණ්ඩ කරලා කසල බැහැර කරන්න, පාරේ කුණු දාන්න නැති වෙන්න, ඒ වගේම බැහැර කරන කසල නිසි පරිදි ප්‍රයෝජනයට ගන්න මේ වගේ කොම්පෝස්ට් නිෂ්පාදනය, ජීවායු නිෂ්පාදනය, ඒ වගේම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය පුරුදු වෙලා තිබ්බනම් අපි දැන් මේ වැඩිහිටියන් වෙද්දී එහෙම නැත්නම් සමාජයට යද්දී ඒ දේවල් කරන්නේ නැහැ. හැබැයි ඒවා පුරුදු පුහුණු වෙලා නැති නිසා තමයි මොකද වෙන්නේ පුතේ? මේ සමාජීය වශයෙන් ඒ වගේ දේවල් වලට අපි පෙළඹීම ඊටම අල්ප වෙලා තියෙනවා. නෑ නෙමෙයි අල්ප වෙලා තියෙනවා. හරි. අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණය නොකිරීමෙන් රසායනික කර්මාන්ත මගින් පරිසරයට අහිතකර බලපෑම් ඇති කළ හැකිය. ඔව් අපි දන්නවා. මෙම නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේ උත්පාදනය වන අපජලය නැවත භාවිතා කිරීමේ ක්‍රමයක් පැහැදිලි කරන්න. අපිට මේක සරලව වැලි පෙරණයක් වගේ සරල පෙරණ ක්‍රමයක් පාවිච්චි කරලා මේ උත්පාදනය වෙන ජලය පාසලේ වැසිකිලි පද්ධති වලට විශේෂයෙන්ම ෆ්ලෂින් කරන්න, ඒ වගේ මල් වලට දාන්න, ඒ වගේම අපිට සමහරක් වෙලාවට මේ කඩදාසි කර්මාන්තය නැත්නම් මේ කඩදාසි සඳහා පෙඟවීම නැවත සිද්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. අපි ගත්තොත් එහෙනම් මේක ඊටම යෝග්‍ය දේ තමයි මේ ජලය
වැලි පෙරණයක් වැනි පෙරණ ක්‍රමයකින් ඉවතලන ජලය පෙරා එක පාසල් මට්ටමින් පාසල තුල පාසල් මට්ටමින් වැසිකිලි සේදීමට මල් හා තවන් සඳහා භාවිතය ඕන්තර ඉස්කොල්ල මල් පාති තියෙනවා. දෙවැනි එක ඉහත කඩදාසි කර්මාන්තයේ ඉහත කඩදාසි ප්‍රතිචක්‍රීකරණේ කඩදාසි පෙඟවීමට ගැනීම. පෙඟවීමට ගැනීම. හරි. ගොඩක් යෝග්‍යයි මේ කඩදාසි පොඟවන්නම ගන්න එකයි හේතුව. දැන් මේ ඉවතල ජලය විශේෂයෙන් විරංජනකාරක මිශ්‍ර වෙලා හැම තිබ්බොත් එහෙම මොකක් රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වෙලා තිබ්බොත් එහෙම ඒ රසායනික ද්‍රව්‍ය නිසා අර වගාවට හානි වෙන්න පුළුවන්. හැබැයි වැසිකිලි වලට දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට හේදලා. හරි. ඊළඟට ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය වඩාත් හරද ක්‍රියාවලිය කිරීම පාසලේ විදුහල්පතිතුමා උපදෙස් දුන්නේ. ඔව් ගල් අඟුරු භාවිතයෙන් තමයි මේකේ ශක්තිය ගත්තේ බ්ලෙන්ඩරේට. පරිසරයට වන බලපෑම අවම කිරීම සඳහා ක්‍රමවේදයක් යෝජනා කරන්න. ඔබට ක්‍රමවේදයක් අපිට ගන්න පුළුවන්. මෙම ක්‍රියාවලියට අවශ්‍ය බල ශක්තිය තියෙනවනේ පුතේ. මෙම ක්‍රියාවලියට අවශ්‍ය බල ශක්තිය පාසල් මට්ටමින් ඉවතලන අපද්‍රව්‍ය භාවිතයෙන් ජීවායු නිෂ්පාදනය කරලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පාසල් මට්ටමින් පුනර්ජනනීයව සූර්ය පැනලයක් පාවිච්චි කරලා අපිට හැකියාව තියෙනවා මේ සඳහා අවශ්‍ය බල ශක්තිය නිෂ්පාදනය කරගන්න. අපි ලියන්න පුළුවන් මෙම නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය ශක්තිය එක පාසල් මට්ටමින් ජීව වායුව හෝ ජීවවායුව නිපදවා භාවිතය දෙක සූර්ය පැනල පද්ධතියක් මගින් සූර්ය පැනල පද්ධතියක් හෝ වෙනත් පුනර්ජනනීය බල ශක්තියක් භාවිතය. පුනර්ජනනීය වෙනත් පුනර්ජනනීය බල ශක්තියක් භාවිත කිරීම. පැහැදිලි මම හිතන්නේ. අපි ඉදිරියට යමු බලන්න. හරි. නිෂ්පාදන ක්‍රියාවලිය සහ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා පාසල මගින් ශ්‍රී ලංකාව තුළ ඉල්ලුම් කළ හැකි ප්‍රමිතීන් මොනවද? අපි දන්නවා SLS හා ISO කියන ප්‍රමිතීන් දෙක තමයි අපිට පාසල් මට්ටමින් ඉල්ලුම් කරන්න පුළුවන් ප්‍රමිතීන් දෙක වන්නේ.
හරි. ජලගෝලය යනු පෘථිවියේ ඇති මුළු ජල ප්‍රමාණය. විවිධ භෞතික, රසායනික, සුද්ධජීව විද්‍යාත්මක පරාමිතින් භාවිතා කරමින් ජලයේ ගුණාත්මක භාවය තීරණය වේ. ජලගෝලය ප්‍රධාන කොටස් 5 නම් කරන්න. ජලයේ ගුණාත්මක භාවය තීරණය කිරීම සඳහා භාවිතා කරන රසායනික ප්‍රමිතීන් දෙකක් සඳහන් කරන්න. ජලයේ ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමට වැදගත් වන්නේ ඇයි? නවීන ප්‍රතිදීප්ත බල්බයකට රසදිය මිලිග්‍රෑම් 4ක් අඩංගු වේ. එම නිසා කැඩුණු ප්‍රතිදීප්ත බල්බය මගින් පරිසරයට මුදාහරින රසදියේ පසෙහි එක්රැස් වන අතර පසුව භූගත ජලයට කාන්දු වේ. රසදිය 0.2 ලීටරයට මිලිග්‍රෑම්ට වඩා ඇති දූෂිත ජලය පානය කිරීම සුදුසු නොවේ. එක් කැඩුණු ප්‍රතිදීප්ත බල්බයකින් ජලය දූෂණය වීම නිසා පානය කිරීමට නුසුදුසු විය හැකි උපරිම ජල පරිමාව ගණනය කරන්න. ජලයේ ඇති බැරලෝහ ඉවත් කිරීම මගින් ජලය බීමට සුදුසු කිරීම සඳහා භාවිත කළ හැකි ක්‍රම දෙකක් නම් කරන්න. කෘෂිකාර්මික කටයුතු සඳහා බැරලෝහ වලින් දූෂිත පස් භාවිත කිරීමෙන් ඇතිවන ප්‍රධාන අහිතකර බලපෑම් දෙකක් ලයිස්තුගත කරන්න. සමහර විද්‍යාඥයන් සැක කරන්නේ සමහර මැටි කර්මාන්තවලදී ආහාර පිසීම සඳහා භාවිතා කරන භාජන නිෂ්පාදන සඳහා බැරලෝහ වලින් දූෂිත මැටි භාවිතා කරන බවයි. අපි දන්නවා මේ බැරලෝහ කියනවා විෂ ලෝහනේ. මේවා ආහාර වලට આવොත් මොකද වෙන්න පුළුවන්? ආහාර විෂ වීම, ආහාර නරක වීම, රෝගාබාධ සෑදීම් වගේ දේවල් වෙන්න පුළුවන්. බැරලෝහ වලින් දූෂිත මැටි භාවිතයෙන් නිපදවන මැටි භාජන ආහාර පිසීම සඳහා භාවිත කිරීම නැතිවන අහිතකර බලපෑම කුමක්ද? බැරලෝහ වලින් දූෂිත මැටි භාවිතයෙන් සාදන ලද මැටි භාජන භාවිත කිරීමට පෙර ලුණු වතුර පුරවා දීර්ඝ කාලයක් නටවා ගැනීමෙන් එමගින් සිදුවන අහිතකර බලපෑම් බොහෝ දුරට අවම කරගත හැකිය. නැහි පිටුපස ඇති විද්‍යාත්මක හේතුව පහදන්න. හරි. අපි මේකෙදි සිද්ධ වෙන්නේ මේ විශේෂම සෝඩියම් අයන හෝමාරුවක්. සෝඩියම් අයන සහ බැරලෝහ එකිනෙක හා ප්‍රතික්‍රියා කරලා බැරලෝහ මේ මැටි වලින් අයින් වෙන එක මම මේක පැහැදිලි කරන්නම්. එරෝල් තෙල් මිශ්‍ර කර ඇති බාල කරන ලද ගිතෙල් හඳුනා ගැනීමට තුනී ස්තර වර්ණරේඛ ශිල්පය අපි දන්නා TLC භාවිත කළ හැකිය. පිරිසුදු ගිතෙල් සාම්පලයක් එළවලු තෙල් මගින් බාල කරන ලද ගිතෙල් සැලකෙන නියදයක් සහ එළවලු තෙල් සාම්පලයක් TLC මගින් පරීක්ෂා කරන ලදී. මෙම TLC පරීක්ෂණයේදී පිරිසුදු ගිතෙල් එළවලු තෙල් සාම්පල භාවිත කිරීමට හේතුව පැහැදිලි කරන්න. බාල කරන ලද ගිතෙල් සාම්පලයක් සඳහා අපේක්ෂිත TLC ප්‍රතිඵලය පැහැදිලි කරන්න. එළවලු සෙල් සමග මිශ්‍ර කළොත් ගිතෙල් මිල පිරිසුදු ගිතෙල් මිලට වඩා අඩුය. නිෂ්පාදකයෙකු බාල කරන ලද ගිතෙල් විකිණීම මගින් බලාපොරොත්තු වන අපේක්ෂාවන් දෙකක් පැහැදිලි කරන්න. හරි. අපි ඉදිරියට යමු බලන්න මේ ප්‍රශ්න හා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. 8 ජලගෝලය යනු පෘථිවියේ ඇති මුළු ජල ප්‍රමාණය. ඔව් අපි දන්නවා. විවිධ භෞතික රසායනික හා සුදුජීව විද්‍යාත්මක පරාමිතීන් භාවිතා කරමින් ජලයේ ගුණාත්මක භාවය තීරණය වේ. දැන් අපි දන්නවා ජලය ගත්තොත් එහෙම මේ ජලයේ ගුණාත්මක බව අපි තීරණය කරනවා පිරිසුදු පානීය ජලය. නෑමට රෙදිසීමට සේදීමට පාවිච්චි කරන ජලය. ඒ වගේම මල් පෑත්ති වලට දාන, ඒ වගේම වැසිකිලි භාවිතයට ගන්න ජලය. නේ? මේ ආදි විතර මේ වතුරේ ග්‍රේඩ්ස් තියෙනවා. නේද? ඊට අමතරව ආශුත ජලය. හරි? එතකොට අපි ගත්තොත් එහෙම අපි ජලය කියලා කිව්වට මේ හැම ජලයක්ම මිනිසාගේ භාවිතයට සතුන්ගේ භාවිතයට ගන්න බෑ දරුවනේ. ජලගෝලයේ ප්‍රධාන කොටස් 5ක් නම් කරන්න. දැන් අපි ජලගෝලය ගත්තොත් පුතේ එකක් තමයි ලවණ සහිත මුහුදු ජලය. අපි දන්නවා ලෝකයේ මුහුදු ජලය. දෙවනියට ගංගා ඇලදොල වගේ මතු පිට ජලයනේ පෘථිවිය මතු පිට තියෙන ජලය. ගංගා ඇලදොල වැනි මතු පිට ජලය. ගංගා ඇලදොල වැනි මතු පිට ජලය.
තුන්වෙනි එක. අපි දන්නා මේ පොළොව අභ්‍යන්තරයේ තියෙන මේ භූගත ජලය. දැන් ඔබ ජියෝග්‍රැෆි වලට එහෙම ඉගෙන ගන්න තියෙනවා. මේ ජලයේ භූගත විදිහට ස්තර දෙකකට වගේ තියෙනවා සමහර වෙලාවට. දෙකකට වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ භූගත ජලයත් ජල ගෝලයට අයිතියි. දැන් ඒ වගේම තමයි අපිට නොපෙනෙන දෙයක් තියෙනවා විශේෂයෙන්ම දැන් ද්‍රව ආශ්‍රිතවනේ උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ ආශ්‍රිතව තියෙන්නේ අයිස් නේද? එහෙනම් මේ අයිස් සහ හිම විදිහට තියෙන ජලයත් අපිට ගන්න පුළුවන්. හතරවෙනි එක අයිස් හා හිම වැනි ඝන වූ ද්‍රවාශ්‍රිත ද්‍රව ආශ්‍රිත බහුල ජලය. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ මිනිස් සෛලවල නැත්නම් ජීවී සෛල තුලක් තියෙනවා ජලයනේ. සජීවී සෛල තුල. සජීවී ජීව සෛල තුල. ඊට පස්සේ ජල වාෂ්ප හා වලාකුළු විදිහටත් ජලය තියෙනවා. මම හිතන්නේ මම සියලුම දේවල් ටික කියවුණා බොහොමයක්. පොඩක් කල්පනා කරන්න මීට අමතරව ජල ප්‍රභව තියෙනවද කියලා. හරි. ඉදිරියට යමු බලන්න. ජලයේ ගුණාත්මක භාවය තීරණය කිරීම සඳහා භාවිතා කරන රසායනික පරාමිති. හරි. භාවිතා කරන රසායනික පරාමිතින් දෙකක් සඳහන් කරන්න. අපිට ගන්න පුළුවන් BOD එහෙම නැත්නම් අපි බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එක කියලා කියනවා BOD අගය. කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් COD අගය. ඊට පස්සේ ජලයේ දිය වී ඇති ඔක්සිජන් ජලයේ දිය වී ඇති ඔක්සිජන් ප්‍රමාණය. ජලයේ දිය වී ඇති ඔක්සිජන් ප්‍රමාණය. අපි කියන මේ DO කියලා. ඊට පස්සේ ජලයේ ලවණතාව. ඒ වගේම අපිට ගන්න පුළුවන් ජලයේ ඇති බැරලෝහ ප්‍රමාණය. බැරලෝහ ප්‍රමාණය. right? ඒ වගේම ජලයේ ආම්ලික බව. ආම්ලික බව. ජලයේ ගුණාත්මක බව තීරණය කරන මේ කට්ටිය තමයි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ. දැන් ඔබ මෙතනදී විශේෂයෙන්ම ගුරුවත් පොත් භාවිතයෙන් BOD අගය කියන්නේ කොහොමද? COD අගය කියන්නේ කොහොමද? ලවණතාව කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම ආවිලතාව කියලා කියන්නේ මොනවද? තව ඊට අමතරව රයිට් මේ ඔක්කොම ලක්ෂණ ටිකේ අර්ථ දැක්වීම පාඩම් කරගන්න. හරි. ඉදිරියට යමු. ජලයේ ගුණාත්මක බව පරීක්ෂා කිරීම වැදගත් වන්නේ ඇයි? ජලයේ ගුණාත්මක බව අනුව එහි භාවිතය අපට තීරණය කළ හැක. නේද? ජලයේ ගුණාත්මක බව අනුව ජලයේ ගුණාත්මක බව අනුව එහි භාවිත
තීරණය කළ හැක. උදාහරණ ලියන්න ඕන අපි සාමාන්‍ය උදාහරණ ගත්තොත් එන්න බීමට සුදුසු ජලය නෑමට රෙදි සේදීමට සුදුසු ජලය කෘෂිකාර්මික හෝ වැසිකිලි වැනි වැසිකිලි සේදීම වැනි භාවිත සඳහා යෝග්‍ය ජලය. හරි. ඒ කියන්නේ ජලයේ ගුණාත්මක බව අනුව පුතේ තීරණය කරන්න පුළුවන් මේ ජලය බීමට සුදුසු ජලයේද එහෙම නැත්නම් නෑමට රෙදි සීමට නෑමට රෙදි සේදීමට වාහන සේදීමට යෝග්‍ය ජලයේද එහෙම නැත්නම් කෘෂිකාර්මික හෝ වැසිකිලි සඳහා පමණක් පාවිච්චි කරන්න ඕනේ ජලයේද කියලා. දැන් ගොඩක් දියුණු රටවල් වල විශේෂයෙන්ම මේ ජලය ස්වභාවික ප්‍රභාවයක් විදිහට නැති රටවල් වල මේ ජලය ග්‍රේඩ් කරලා එවනවා. ගොඩක් රටවල අඩුම තරමේ ග්‍රේඩ් දෙකක් තියෙනවා. එක ග්‍රේඩ් එකක් තමයි බීමට සුදුසු ජලය. අනිත් ග්‍රේඩ් එක තමයි ගොඩක් වෙලාවට වැසිකිලි සහ කෘෂිකාර්මික භාවිත සඳහා පාවිච්චි කරන ජලය. හරි. එසා ගොඩක් වෙලාවට ටැප් ලයින් පටලා ගන්න එපා. සමහර වෙලාවට වැසිකිලි වල සඳහා පාවිච්චි කරන ටැප් ලයින් එකේ බොන්ඩ් එහෙම පාවිච්චි කරන්න එපා. අනාගතයේ ඔබ විශ්වවිද්‍යාලය ගිහිල්ලා විදේශ රටක ශිෂ්‍යත්වයකට වගේ යන කාලයක තුල. හරි. B කොටස. නවීන ප්‍රතිදීප්ත බල්බයකට රසදිය මිලිග්‍රෑම් 4ක් අඩංගු වේ. එම නිසා කැඩුණු ප්‍රතිදීප්ත බල්බ මගින් පරිසරයට මුදාහරින රසදිය පසෙහි එක්රැස් වන අතර පසුව භූගත ජලයට කාන්දු වේ. රයිට්. එහෙනම් එක බල්බ් එකක තියෙන රසදිය මිලිග්‍රෑම් 4ක්. රසදිය 0.02යි ලීටරයට මිලිග්‍රෑම්. ඒ කියන්නේ 1 ලීටරයකට මිලිග්‍රෑම් 0.02යි දෙකට වැඩිපුර රසදිය තියෙනවා නම් ඒ ජලය දූෂිත ජලය පානය කිරීමට සුදුසු නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ අපි පානය කරන ජලයේත් රසදිය චුට්ටක් තියෙන්න පුළුවන්. අපි පානය කරන ජලයේත් රසදිය ටිකක් තියෙන්න පුළුවන්. හරි. එක්කෙන්නු ප්‍රතිදීප්ත බල්බයකින් ජලය දූෂණය වීම නිසා පානය කිරීම නුසුදුසු හැකි උපරිම ජල පරිමාව ගණනය කරන්න. right. ලීටරයට මිලිග්‍රෑම් 0.02යි. එහෙනම් 0.02යි මිලිග්‍රෑම් රසදිය නිසා දූෂණය වන ජලය සමානයි 1 ලීටර. එම නිසා 4 මිලිග්‍රෑම් නිසා දූෂණය වන මුළු ජල ප්‍රමාණය. පුතේ 0.02යි මිලිග්‍රෑම් වලින් 1 ලීටරය නම් 4 මිලිග්‍රෑම් වලින් 0.02 මිලිග්‍රෑම් වලින් 1 ලීටරය නම් 4 මිලිග්‍රෑම් වලින් 4 බෙදනවා 0.02යි ලීටර 2000ක්. එහෙනම් මේ එක බල්බ් එකකට පුළුවන් පුතේ එක බල්බ් එකක් වතුරට අපි එළියට විසි කරනවා කියන්නේ 2000යි ලීටර අප තියෙනවා. ඒක 2000 ලීටර 2000ක් දූෂණය එක බල්බ් එකකින් ලීටර 2000ක් හිතා ගන්න. හරි. හැබැයි 2000ට වැඩිය දූෂණය වෙනවා අඩුම තරමේ 2000ක් දූෂණය වෙනවා. ඒ නිසා අපි ඔය ටියුබ් බල්බ් වගේ දේවල් පරිසරයට බැහැර කිරීම ඉතාම පරිස්සමින් කළ යුතු දේවල් වෙනවා. දරුවනේ එහෙමනම් අපි තේරුම් ගන්න ඕන දේ ප්‍රධාන වශයෙන්ම මේ රසදිය වලින් නිෂ්පාදනය කරපු දේවල් ඒ වගේම බැරලෝහ සහිත දේවල් පරිසරයට මුදාහරින්දී අපි නිශ්චිත ක්‍රමවේද අනුගමනය කළ යුතු වෙනවා.
හරි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නට යමු බලන්න. ජලයේ ඇති බැරලෝහ ඉවත් කිරීම මගින් ජලය බීමට සුදුසු කිරීම සඳහා භාවිතා කළ හැකි ක්‍රම දෙකක් නම් කරන්න. අපි දන්නවා පුතේ මේ බැරලෝහ අයින් කරන්න විශේෂයෙන්ම මේ විද්‍යුත් කාන්දු පෙරහණය පාවිච්චි කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ පසු ආශ්‍රිතය කියන එක, ඒ වගේම අයන හෝ මාරු ක්‍රියාවලිය කියන ක්‍රම තුන පාවිච්චි කරනවා. පළවෙනි එක විද්‍යුත් කාන්දු, පළවෙනි එක විද්‍යුත් කාන්දු පෙරණ, දෙවෙනි එක අපි දන්නවා මේ පසු ආශ්‍රිතය, පසු තුන්වෙනි එක අයන හෝමාරු. පැහැදිලි. මේ ක්‍රම පිටේ මේ ඒකට ජලය පිරිසුදු කරන ක්‍රම තුන නෙමෙයි බැරලෝහ ඉවත් කරන ක්‍රම තුන. හොඳයි. ජලය පිරිසුදු කරන ප්‍රධාන ක්‍රම තුන මොනවද තියෙන්නේ අපි? ක්ලෝරිනීකරණය, ඕසෝනීකරණය සහ පාරජම්බුල කිරණ වලට නිරාවරණය නේ. මේ අහන්නේ ඒක ගැන නෙවෙයි ඈ. හරි. මේ අහන්නේ බැරලෝහ ඉවත් කිරීම සම්බන්ධයෙන්. කෘෂිකාර්මික කටයුතු සඳහා බැරලෝහ වලින් දූෂිත පස් භාවිත කිරීමෙන් ඇතිවන ප්‍රධාන අහිතකර බලපෑම් දෙකක් ලයිස්තුගත කරන්න. දූෂිත පස් භාවිත කිරීම. හරි. පළවෙනි දේ තමයි භූගත ජලයට අපි ගත්තොත් මේ පසේ බැරලෝහ තියෙනවා නම් මේ බැරලෝහ එක්කෝ භූගත ජලයට එවනත මේවා දිය වෙලා ගිහිල්ලා මේ මතු පිට ජලයට එකතු වෙන්න පුළුවන් නේද? දැන් අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම දැන් කුඹුරක් කරද්දී එහෙම මේකේ තියෙන වතුර හේදි යනවනේ. ඔබ දැකලා තියෙනවා වතුර පුරවනවා වතුර අයින් වෙනවා නේද? නැත්නම් එක ලියද්දකින් තව ලියද්දකට වතුර යනවා. ඒවන් අපි වතුර ගැසීම කරනවා. එතකොට මේවා එක්ක භූගත ජලයට එහෙම නැත්නම් මේවා දිය වෙලා ගිහිල්ලා වැස්ස වගේ දේවල් වලින් දිය වෙලා ගිහිල්ලා මතු පිට ජලයේ විදිහට බැරලෝහ එකතු වීම සිද්ධ වෙනවා. එක්ක භූගත ජලයට භූගත හෝ මතු පිට ජලයට බැරලෝහ එක්වීම. බැරලෝහ එක්වීම. පළවෙනි එක. දෙවෙනි එක. දෙවෙනි එක තමයි ශාක බැරලෝහ නිසා විෂවීම. නැත්නම් ශාක වලට විෂ එකතු වෙන්න පුළුවන්. තුන්වෙනි එක ගොවීන්ට සෞඛ්‍ය තර්ජන එල්ලවීම. සෞඛ්‍ය තර්ජන එල්ලවීම. හරි. මේවා තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. කෘෂිකාර්මික කටයුතු සඳහා බැරලෝහ වලින් දූෂිත පස් තුන ප්‍රධාන අහිතකර බලන්න. අපිට පස බැරලෝහ නිසා පස දූෂණය වීම කියන මම මේක ලියන්න ගියේ නෑ. හරි ප්‍රධාන වශයෙන්ම දූෂිත පස් පාවිච්චි කරන පස දූෂණය වෙනවා කොහොමද? සමහර විද්‍යාඥයන් සැක කරන්නේ සමහර මැටි කර්මාන්තවලදී ආහාර පිසීම සඳහා භාවිතා කරන භාග්‍ය නිෂ්පාදනය සඳහා බැරලෝහ වලින් දූෂිත මැටි භාවිතා කරන බවයි. දැන් අපි දන්නවා ඉස්සර මැටි කර්මාන්තයේ සිද්ධ වුණේ මේ කුබල් කර්මාන්තයේ සිද්ධ වුණේ ඊටාම දූෂණය නොවූ ග්‍රාමීය පරිසර තුල. අද අපි දන්නවා මේ ග්‍රාමීය පරිසර තුල අධික රසායනික ද්‍රව්‍ය භාවිතා වෙනවා සාමාන්‍ය නගරයටත් වැඩිය. ඒ වගේම සමහරක් වෙලාවට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වගේ ගිහිල්ලා දාන්නේ දුරස්ත ප්‍රදේශවලට. මේ ආදී විවිධ කරුණු නිසා ඒ ප්‍රදේශවල ජලය පස ගොඩක් වෙලාවට මොකද වෙලා තියෙන පුළුවන් මෙන්න මේ බැරලෝහ නිසා දූෂණය වෙලා තියෙන්න පුළුවන්.
ඉතින් මේවා නිෂ්පාදනය කරන නිෂ්පාදකයන්ට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා උන් ජලය ගන්න සමහර ලාවට ඒ ළඟම තියෙන ජලාශය වලින් එහෙම නැත්නම් වැව් වලින් එහෙම නැත්නම් ඇලදොල වලින් සමහර ලාට මේ වගේ ඊට ඉහට උඩ තියෙන කට්ටිය ඊට ඉස්මතු වල මොනවාද සමහර ලාට ඔය කෘෂි නාශක ඉසින යන්ත්‍ර සුද්ධ කරනවා වෙන්න පුළුවන්. පොහොර වර්ග මේවට මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ අපද්‍රව්‍ය මේ ගංගා ඇලජ වලට එක් වෙලා අපවිත්‍ර වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි මැටි භාජන සමහර ලාට හැම වෙලාවෙම නෙවෙයි සමහර වෙලාවට. ලංකාවේ මේ තත්ත්වය ටිකක් අඩුයි. හරි. ඒ දියුණු රටවල් වල මේ තත්ත්වය ටිකක් වැඩි වෙලා තියෙනවා. හරි. එතකොට බැරලෝහ වලින් දූෂිත මැටි භාවිතයෙන් නිපදවන මැටි භාජන ආහාර පිසීම සඳහා භාවිත කරමින් ඇතිවන අහිතකර බලපෑම කුමක්ද? පුතේ පළවෙනි දේ තමයි ආහාර දූෂණය වීම සහ විෂ වීම. ඒවායේ පිසින ආහාර විෂ වීම හා ඒවායේ පිසින ආහාර විෂ වීම හා දූෂණය වීම. නැත්නම් දූෂණය වල නරක වීම තමයි. දූෂණය කියලා දාමු. හරි. දැන් අපි ඊළඟ ප්‍රශ්නට යමු බලන්න. බැරලෝහ වලින් දූෂිත මැටි භාවිතයෙන් සාධනද මැටි භාජන භාවිතා කිරීමට පෙර ලුණු වතුර පුරවා දීර්ඝ කාලයක් නටවා ගැනීමෙන් එමගින් සිදුවන අහිතකර බලපෑම් බොහෝ විට අවම කරගත හැකිය. මේ පිටුපස ඇති විද්‍යාත්මක හේතුව පහදන්න. හරි. හොඳ ප්‍රශ්නයක්. අපි හිතන්න අපි ළඟ තියෙනවා කියලා මෙන්න මේ වගේ මැටි භාජනයක්. හරි. එතන අපි මොකද කරන්නේ? දැන් මෙන්න මේක පුරවනවා. මේක පුරවනවා ලුණු වතුරේ. ටිකක් තැඹිලි පාට වගේ දාලා ලුණු වතුර. එතකොට දරුවනේ මොකද වෙන්නේ? මේක දාලා අපි නිකන් තියන්නේ මේක රත් කරනවා. මේක රත් කරනවා. මේක රත් කරනවා. මේ රත් කරද්දි මොකද වෙන්නේ? බැරලෝහ අයන වලට ශක්තිය ලැබෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ ජලයේ දැන් තියෙනවා. මේකේ තියෙන Na ලවණ. මේ ලවණ රත් කිරීමත් සමග මොකද වෙන්නේ? මෙන්න මේ ලවණ මේ මැටි භාජනය තුලට ගිහිල්ලා මැටි භාජනයේ ඉන්න බැරලෝහ මෙන්න මේ ජලය ළඟට එනවා. පැහැදිලිද? දැන් මේකේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් මොකද වෙන්නේ? මේක රත් කරද්දී මේකේ තියෙන සෝඩියමයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් කොත් Na ධන C ඍණ මෙන්න මේ Na ධනායන මැටි භාජනය තුලට ගිහිල්ලා මැටි භාජනයේ තියෙන බැරලෝහ මෙන්න මේ NaCl ද්‍රාවණය වෙන ජලය සහිත ක්ලෝරින් ඍණ කියන දාවණය තුලට ගලාගෙන යීම සිද්ධ වෙනවා. පැහැදිලිද? බැරලෝහ මෙන්න මේ ජලය සහිත ක්ලෝරින් ඍණ ආයන කොට එනවා. මේ Na සෝඩියම් ධන ආයන මෙන්න මේ බැරලෝහ සහිත මැටි තුලට ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ ක්‍රමයත් එක්ක මොකද වෙන්නේ? මේකේ තියෙන මැටි වල තියෙන බැරලෝහ යම් කිසි ප්‍රමාණයකට අඩු වෙනවා. අපි මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම ලුණු ද්‍රාවණයේ සෝඩියම් අයන ඇත. මෙම ලුණු ද්‍රාවණය මැටි භාජනයට දමා රත් කිරීමේදී උෂ්ණත්වය ඉහළ යනවත් සමගම සෝඩියම් ධනායන මැටි තුලට ගොස් මැටිවල තැති බැරලෝහ ද්‍රවය තුලට ගලාගෙන ඒමෙන් මැටි භාජනවල ඇති බැරලෝහ යම්තාක් දුරකට අවම වීම සිදු වෙනවා. පැහැදිලිද? හරි. මේක රත් කිරීම මගින් අයන හුවමාරු ක්‍රියාවලිය වේගවත් වෙනවා කියලා කියන්න ඕනේ. සෝඩියම් මේ ද්‍රවයේ සෝඩියම් අයන තියෙන සෝඩියම් ධනායන මේවා මැටි තුලට ගිහිලා මැටි වල තියෙන බැරලෝහ
ද්‍රවය තුළට ගලාගෙන යනවා කියලා අපි ලිවීම අනිවාර්ය වෙනවා. හරි. අපි එහෙනම් ඉදිරියට යමු බලන්න. එළවලු තෙල් මිශ්‍ර කර ඇති බාල කරන ලද ගිතෙල් හඳුනා ගැනීමට. පුතේ දැන් ගිතෙල්ද ගණන් වැඩි එළවලු තෙල්ද? ගිතෙල් ගණන් වැඩි එළවලු තෙල් ගණන් අඩුයි. හැබැයි මේ දෙනගේ පාට බොහෝ සෙයින් සමානයි නේද? හරි. එතකොට ගිතෙල් අපිට ඉල්ලුමට අනුව සැපයුම දෙන්න පුළුවන්ද? බෑ නේද? දැන් දුන් තෙල් බත් කියනවා, ගී රයිස් කියනවා, මොනවද ගී තෝසෙ කියලා නේද? රයිට් විවිධ මේ එළඟි තෙල් ආශ්‍රිත නිෂ්පාදන අපි කියන ගී ආශ්‍රිත නිෂ්පාදන විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල් වල එහෙම නැත්නම් විශේෂයෙන්ම ඔය වෙජිටේරියන් කට්ටිය අතර ගොඩක් ප්‍රසිද්ධයි නේද? හරි. ඔබට දැන් වෙලාවක හම්බුනොත් එහෙම මේ ගී ආශ්‍රිත ඔය ගී රයිස් එකක් වගේ කාලා බලන්න ඕනේ. එතකොට ඔබට මේ ප්‍රශ්නේ හොඳින් මතක හිටිනවා. හරි. එතකොට එළවලු තෙල් මිශ්‍ර කර ඇති බාල කරන ගිතෙල් හඳුනා ගැනීම සඳහා තුණු විස්තර වර්ණයක ශිල්පය TLC thin layer chromatography. අපි වර්ණයක ශිල්ප ක්‍රම තුනක් කතා කරා. මම පසුගිය ප්‍රශ්න පත්‍ර සියල්ලේදී වගේ මතක් කරා ඔබට මේ වර්ණයක ශිල්ප තුන මොනවද? කඩදාසියෝ පට්‍ර වර්ණයක ශිල්පය, තුණු විස්තර වර්ණයක ශිල්පය සහ ස්තම්භ කුළු වර්ණයක ශිල්පය. මේ වර්ණයක ශිල්ප තුනේ ස්ථිතික කලාපය මොකද්ද? ගතික කලාපය මොකද්ද? මේවායේ ප්‍රයෝජන මොනවද? අපි ස්ථිතික කලාපය හදාගන්නේ කොහොමද? ගතික කලාපය හදාගන්නේ කොහොමද? මේ වගේ තියෙන යෙදීම් මොනවද කියන එක අපි කතා කරා. එතකොට අපිට මේ TLC අපි දන්නවා ඉතා සුළු ප්‍රමාණයක ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ වෙන් කර ගැනීම සඳහා භාවිතා කරනවා. විශේෂයෙන්ම හඳුනා ගැනීම සඳහා භාවිතා කරනවා. මේ TLC කියන එක නා අඩු සාම්පල් එහෙම නැත්නම් අඩු ද්‍රව්‍ය ප්‍රමාණයක් හඳුනා ගැනීම සහ වෙන් කිරීම සඳහා පාවිච්චි කරනවා. පිරිසුදු ගිතෙල් සාම්පලයක් එළවලු තෙල් මගින් බාල කරන ලද ගිතෙල්ලේ සැක කරන නියදියක් සහ එළවලු තෙල් සාම්පලයක් TLC මගින් පරීක්ෂා කරන ලදී. හරි. TLC පරීක්ෂණයේදී පිරිසුදු ගිතෙල් සහ එළවලු තෙල් සාම්පල භාවිත කිරීමට හේතුව පැහැදිලි කරන්න. පුතේ දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම හිතන්නකෝ. ඔන්න මේ තියෙන්නේ මගේ තුනී ස්තර වර්ණයක ශිල්ප තහඩුව. මේක මේ පැන්සලෙන් අරපු ඉරක් තියෙන පදනම් රේඛාව මේ ද්‍රාවක පෙරමුණ ගමන් කර දුර. මට ඉස්සරලම ගත්තොත් එහෙම ඔන්න ගිතෙල් තියෙනවා. පිරිසිදු ගිතෙල්. ගිතෙල්. එතකොට අපි හිතමු දැන් මේ උදාහරණයක් විතරයි ඈ. ගිතෙල් වල සංඝටක තුනක් තියෙනවා කියලා. එහෙමනම් මේක දැන් මේ ගිතෙල් වල සංඝටක තුනක් තියෙනවා නම් මේ ගිතෙල් වර්ණයක ශිල්ප ක්‍රමයට පාවිච්චි වෙද්දී මේ වගේ ඔන්න කොටස් තුනකට බෙදෙනවා. හරි. ඊළඟට එළවලු තෙල් ගමුකෝ. එළවලු තෙල් ගත්තොත් එහෙම එළවලු තෙල් වල සංඝටක හතරක් තියෙනවා කියලා හිතමු. හැබැයි මේ හතර ගිතෙල් වල නැහැ. හරි. දැන් මේ ගිතෙල් තියෙන්නේ මේ එළවලු තෙල් තියෙන මේ ගිතෙල් වල තියෙන ද්‍රව්‍ය එළවලු තෙල් වල නැහැ. නැහැ කියලා අපි උපකල්පනය කරමු. සෝරි මෙතන තියන්න. එතකොට මෙන්න මේක පරීක්ෂණයට ලක් කරාම මෙන්න මෙයා කොටස් හතරකට බෙදෙනවා. හැබැයි මම ගිතෙලුයි එළවලු තෙලුයි මිශ්‍රණයක් අරගත්තට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ අලුත් කෙනා මෙන්න මේ ගිතෙල් වල සහ ගිතෙල් වලට සමාන තිත් ටිකකුයි එළවලු වලට සමාන තිත් ටිකකුයි. ඒ කියන්නේ දැන් මෙන්න මේ ගිතෙල් වල තිත් තියෙන තිත් වලට සමාන තිතුයි එළවලු තෙල් තියෙනවනේ සංසුද්ධ. දැන් එළවලු තෙල් වලට සමාන තිතුයි විදිහට තිත් තියන්න ඕනේ. මෙන්න මේකට අපි කියනවා ගිතෙල්
මිශ්‍රණය. මේ පිරිසුදු ගිතෙල් ගන්න අපි පාලකයක් විදිහට, පාලක සාම්පලයක් විදිහට, එළවලු තෙල් අපි ගන්නේ පාලක සාම්පලයක් විදිහට. එතකොට මෙන්න මේ පාලක සාම්පල් දෙක ගත්තොත් එහෙම දැන් මේ පාලක සාම්පලේ සංඝටක තියෙන ප්‍රමාණයට තිත් හැදෙනවා. ඒ වගේම මෙන්න මේ පාලක සාම්පලයේ තියෙන ප්‍රමාණයට තිත් හැදෙනවා. හැබැයි මේ දෙන මිශ්‍ර කරපු කෙනාගේ මේ තිතක් තිබ්බොත් මේ මට්ටමේ තිතක් තියෙනවා. මේ තිතක් තිබ්බොත් මේ මට්ටමේ තිතක් තියෙනවා. හරි. දැන් මේ තිත ඉස්සෙන්න ඕනේ. බලන්නකො. මේ තිතක් තිබ්බොත් මේ මට්ටමේ තිතක් තියෙනවා මේ. ඒ වගේම මේ තිතක් තිබ්බොත් මේ මට්ටමේ තියෙනවා. එතකොට මේ දෙකේ මිශ්‍රණයක් කියන්නේ මෙයාගේ ලක්ෂණයි මෙයාගේ ලක්ෂණයි දෙකම තියෙනවා. මේක තමයි අපිට කරන්න තියෙන පරීක්ෂණය. පැහැදිලිද? දැන් මෙයා අපි විශේෂයෙන්ම මේ ප්‍රතිඵල ලබා ගන්න නම් මෙයාව අපි ද්‍රාවක කුටීරයක ඔබ්බලා මෙයාව ද්‍රාවක කුටීරයක ඔබ්බලා හරි මේක ද්‍රාවක කුටීරයක ඔබ්බලා මේ ආකාරයට තිබීමේ හැකියාව තියෙනවා. පැහැදිලි නේද? හරි. මෙම TLC පරීක්ෂණයේදී පිරිසිදු ගිතෙල් සහ එළවලු තෙල් සාම්පල භාවිත කිරීමට හේතුව පැහැදිලි කරන්න. right. බාල ගිතෙල් යයි සලකන ලද ද්‍රව්‍යයේ ඔබට මේක ලියන්න පුළුවන්. දැන් මේක මෙහෙම ඇන්දර බෑනේ ලියන්න. බාල ගිතෙල් යයි සැක කරන ද්‍රව්‍යයේ ගිතෙල් ලක්ෂණ ගිතෙල් ලක්ෂණ හා එළවලු තෙල් ලක්ෂණ යන ලක්ෂණ වර්ග දෙකම ඇතිදැයි පරීක්ෂාවට ඇත්දැයි පරීක්ෂාවට පැහැදිලි නේද? right. හරි. බාල කරන ලද ගිතෙල් සාම්පලයක් සඳහා අපේක්ෂිත TLC ප්‍රතිඵලය පැහැදිලි කරන්න. ගිතෙල් වල ඇති සංඝටක හා එළවලු තෙල්වල ඇති සංඝටක යන දෙකම සහිත ප්‍රතිඵල පෙන්වයි. ප්‍රතිඵල පෙන්වයි. පැහැදිලි. ගිතෙල් වල ඇති සංඝටක හා එළවලු තෙල් වල ඇති සංඝටක යන දෙකම සහිත ප්‍රතිඵල පෙන්වයි. පැහැදිලි නේද? හරි. ඉදිරියට යමු බලන්න. හරි. එළවලු තෙල් සමග මිශ්‍ර කළ ගිතෙල් මිල පිරිසුදු ගිතෙල් මිලට වඩා අඩුයි. නිෂ්පාදකයෙකු බාල කරන ලද ගිතෙල් විකිණීම මගින් බලාපොරොත්තු වන අපේක්ෂාවන් දෙකක් පැහැදිලි කරන්න. පළවෙනි එක තමයි ගිතෙල් වලින් ගිතෙල් නිෂ්පාදනය අවම කිරීම, ඒ වගේම නිෂ්පාදන වියදම අවම කිරීම තුළින් වැඩි ලාභයක් ලබා ගැනීම, ඒ වගේම ඉල්ලුමට සැපයීම
ගිතෙල් වල ඉල්ලුම සාමාන්‍යයෙන් අපිට සප්ලයි කරන්න අමාරුයි. ගිතෙල් හදන කාලයක් යනවා. ගිතෙල් වල ඇති අධික ඉල්ලුම නැත්නම් ගිතෙල් වල ඇති ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් ලබා දීම. හරි. මෙයාගේ පළවෙනි අපේක්ෂාව තමයි ගිතෙල් නිෂ්පාදන වියදම අවම කර ගිතෙල් නිෂ්පාදන වියදම අවම කර වැඩි ලාභයක් ලබා ගැනීම. වැඩි ලාභයක් ලබා ගැනීම එක. දෙවෙනි එක ගිතෙල් ඉල්ලුමට සරිලන සැපයුමක් පහසුවෙන් ලබා දීම. ගිතෙල් ඉල්ලුමට සරිලන සැපයුමක් පහසුවෙන් ලබා දීම. පැහැදිලිද? මේක තමයි අපේ ප්‍රධාන බලාපොරොත්තු. හොඳයි දරුවනේ. එහෙනම් අපි 2019 ප්‍රශ්න පත්‍රයේ C කොටස එහෙම නැත්නම් රසායන විද්‍යා කොටස සාකච්ඡා කිරීම මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ වීඩියෝයෙන් භෞතික විද්‍යා ප්‍රශ්න හා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යොමු වෙමු.